ආයුබෝවන් සුබ සුන්දර උදෑසනක් ඉරිදාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මැයි මාසයේ 30 වෙනිදාවයි මේ උදා වී තිබෙන්නේ. කොවිඩ් එකම නොදැනීම මැයි මාසයේ ගෙවිලා යනකොට වෙසක් මාසෙ පොසොන් මාසෙත් උදා වෙන්න ඕන්න මෙන්න කියලායි තියෙන්නේ. එහම තියාගෙන අද මේ පත්තර වල මොනවද සටහන් වෙලා තියෙන්නේ කියලා බලන්නයි සූදානම වෙනද වගේ සතියන්ත පත්තර ඔබ අතට ලැබෙන්න විදිහක් නැහැ. මොකද මේ තියෙන සංචරණ සීමායක මුද්‍රණය වූ පත්තර වෙනුවට අපට ලැබෙන්නේ පුවත් සංග්‍රහ. ඒ අනුව අපි බලමු දෙවයින ඉරිදා සංග්‍රහය මොනවද අද වාර්තා කරලා තියෙන්නේ කියලා. ප්‍රධාන සිරස්තලයේ ලෙසම වාර්තා කරන්නේ එන්නත් පිළිබඳව ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලක්ෂ 6කට අහිමි කියන කාරණාව මතක් කරන්න ප්‍රධාන සිරස්තලයේ වෙන් කරනවා. මේ ඊටාම වැදගත් වෙන කාරණාවක් නිසා අපත් ඒ වෙත අවධානය යොමු කරන්න හිතුවා. මූලිකව නැවත වතාවක් ශ්‍රී ලංකාව තුළ එන්නත් කරන වැඩපිළිවෙල පසුගියදා සිට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත නෙවෙයි දෙවන අවස්ථාවේදී ලබා දීමට මේ වන විට කටයුතු කරමින් තිබෙන්නේ චීනයේ එන්නත සහ රුසියානු එන්නත. නමුත් මේ ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන්න අයට දෙවන මාත්‍රාව ලබා දීමට එය පිළියමක් වූයේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඇස්ට්‍රාසෙනිකාම ලබා දිය යුතුයි කියන එක බහුතර වෛද්‍ය නිර්දේශයේ මතය බවට පත්වීමත් එක්ක තවමත් රජය යම් උත්සාහයක් දරමින් සිටින බව කියවෙනවා මේ එන්නත් ලබා ගැනීම සඳහා. නමුත් කාලය බොහෝ සෙයින් ඉක්මවා ගිහිල්ලා අවසానයි. පළමු මාත්‍රාව ලබා දීලා නිශ්චිත කාලයක් ඇතුළත සති 3 4 හෝ 6 නිශ්චිත කාලයක් ඇතුළත මෙය ලබා දිය යුතුව තිබෙනවා. දැන් ඊටත් වඩා බොහෝ සෙයින් කාලය ඉක්ම ගිහිල්ලා තිබෙන්නේ. එවැනි පසුබිමක ඒ පළමු මාත්‍රාව ලබාගත් විශේෂයෙන් අපට අමතක කරන්නට බෑ මේ පළමු මාත්‍රාව ලබාගත්තේ කවුරුන්ද කියන එක. සෞඛ්‍ය අංශයේ නියුතු අය, ආරක්ෂක අංශයේ නියුතු අය, විශේෂයෙන් කොවිඩ් රාජකාරියේ ඉදිරිපෙළ රාජකාරී කටයුතු වල නිරතව සිටි කාර්ය මණ්ඩලවලට විශේෂයෙන් මේ එන්නත්කරණය සිදු කරා මුල් අවස්ථාවේදී. එතකොට ඒ අයට මොකද වෙන්නේ කියන එක පිළිබඳව තමයි බොහෝ දෙනාට දැන් ගැටලු මතුවී ඇති බව සඳහන් වෙන්නේ. ඒ අතරේ රජය නම් ප්‍රකාශ කරනවා නුදුරේදීම මේ එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලැබේවි කියලා යම් යම් මාර්ගවලින් සාකච්ඡා කරමින් තිබෙන බව. ඒ අතරේ යම් යම් ස්ථානවල මුදලට දෙවන මාත්‍රාව අලෙවි කරන බවක්, විදින බවක් තොරතුරු වාර්තා වෙනවා. ඒ සම්බන්ධවත් වැටලීම් ක්‍රියාත්මක වූ බවත් සඳහන් වෙනවා. තොරතුරු අනෙක් තොරතුරු වගේ තරම්ම දැනගන්නට නැතුණට යම් යම් ආරංචි මාර්ගවලින් කියවෙනවා යම් තැන්වල මේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මුදලට අලෙවි කිරීමක් පිළිබඳව සහ සෞඛ්‍ය අංශ විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලනවා එහෙම මුදලට අලෙවි කිරීමක් වෙන්නට පුළුවන්. නමුත් කිසිසේත් මුදල් දීලා ගන්න යන්න එපා කියන එක. මුදලට අලෙවි කරන්න හෝ පෞද්ගලික අංශයට ගියේ කොහොමද කියන එක සොයා බැලීම තමයි මේදී ඉතාම වැදගත් වෙන කාරණාව. රජය මගින් මේ නොමිලේ පවත්වාගෙන යන නිදහස් සෞඛ්‍ය සේවාව තුළ ජනතාවට ලබා දෙන එන්නත් මුදලට අලෙවි කරන්න පෞද්ගලික ආයතන පෞද්ගලික වෙලට මේවා ගිය කොහොමද කියන එක වෙනම සොයා බැලිය යුතු විමර්ශනය කළ යුතු කාරණාවක්. මේ අතරේ මේ එන්නත් කරන වැඩපිළිවෙල ගැන වගේම කොවිඩ් වර්තමාන තත්ත්වය මේ ආදී බොහෝ දේ සහ විශේෂයෙන් දැන් කතා බහට ලක් කරන කාරණා බවට පත්වෙනවා. කලින් දැනුම් දී තිබූ පරිදි හෙට සහ 4 වෙනිදා ලබා දීමට තිබූ සංචරණ සීමා ලිහිල ඒ ඉවත් කිරීම සිදු නොකරන නිසා අඛණ්ඩව මේ පවත්වාගෙන යන නිසා ජනතාවට අවශ්‍ය එක පැත්තකින් කන්න බොන්න අවශ්‍ය බඩු ටික එකතු කරගන්න ඊළඟට ඒ සඳහා අවශ්‍ය මුදල් ජනතාවට ලබා දෙන්න මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඇතුළුව කාරණා ඇතුළත් අපේ ප්‍රවෘත්ති අංශයේ මේ පිළිබඳ සැකසූ වාර්තාවට අප දැන් අවධානය යොමු කරමු. මේ ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ අඩංගු වාර්තාවක් බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අපේ නාරපුරු දෙවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා ජූනි මාස 7 වනදාත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින රැස් වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව විසින් තීරණය කරනු ලැබුවා. ඒ සමගම මේ මාස 31 වනදා සහ ජූනි මාස 4 වනදා යන දෙදිනත් මුළු දෙවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා බලපැවැත්වෙන අතර එදිනට සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදුවන්නේ නැහැ. පසුගිය කාල සීමාවේදී ලබාගත් අත්දැකීම් ලබා දෙන
තත්ත්වයන් කරන ලබන අධ්‍යයනයක් මේ සියල්ලක්ම විශ්ලේෂණය කරලා තමයි අතිගරු ජනාධිපතිතුමා විසින් මෙවැනි තීරණයක් ඊයේ දිනේදී ගනු ලැබුවේ. සෞඛ්‍ය විශේෂඥවරුන් විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවා ජනාධිපතිතුමා සහ කාර්යසාධක බලකාය වෙත දින 14ක් වැනි කාලයක් මේක වසා තැබිය යුතුයි. එතකොට මේක පාලනය කරගන්න තාමත් හැකියාව ලැබෙනවා. සියලු කාරණා විශ්ලේෂණයකින් පසුව තමයි මෙවැනි තීරණයක් ඊයේ දිනේදී ගනු ලැබුවේ. ඒ අනුව අද දිනේ දිවයින පුරා ක්‍රියාත්මක මාර්ග බාධක දැඩිව ක්‍රියාත්මක වුණා. සංචරණ සීමා දැඩි කිරීමත් සමග අත්‍යවශ්‍ය සේවා සඳහා නිවසින් බැහැරට යන අයවලුන් සඳහා රාජකාරී හැඳුනුම්පතට අමතරව සිය ආයතනයේ ප්‍රධානියා විසින් අදාළ පුද්ගලින් සේවයට කැඳවීම වෙනුවෙන් වූ ලිපියක්ද අනිවාර්ය කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින් යතුරු පැදියකින් තමාගේම මෝටර රථයකින් වෙනත් වාහනයකින් ගමන් කරනවා නම් ඒ සෑම අයෙක්ම තමන්ගේ හැඳුනුම්පතට අමතරව අදාළ ආයතනයේ ලිපියක් සහිතව ගමන් කළ යුතුයි. මේ ලියවිල්ල කොළයක තිබීම හෝ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් දුරකථනයක තිබීම ප්‍රමාණවත් වෙනවා. මේ අතර අදාළ රථ වාහන සහ පුද්ගලයන් පරීක්ෂා කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු නොකරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සියලුම පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. සංචරණ සීමා දැඩි කිරීමත් සමග මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම අලිවි රථ මගින් බෙදා හැරීම තවදුරටත් පුළුල් කිරීමත් සමග විවිධ ප්‍රදේශවල අදාළ ජංගම අලිවි රථ ක්‍රියාත්මක වුණා. කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග මේ මාසයට අදාළව තැපැල් කාර්යාල මගින් ගෙවීම් සිදු කරන විශ්‍රාම වැටුප්, ගොවී දීවර විශ්‍රාම වැටුප්, වැඩිහිටි දේමනා සහ මහජනාධාර දේමනා ලබා ගැනීම වෙනුවෙන් අද දිනේත් පෙරවරු 9:30 සිට පසුරු 2 දක්වා තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘතව පැවතුණා. සංචරණ සීමා පැවතියද අද සිට දින 3ක කාලයක් එනම් 31 වනදා දක්වා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තිබෙනවා. මෙහිදී අදාළ ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවලු සහ පළතුරු ලබා ගැනීමට අවසර හිමිව ඇත්තේ සිල්ලර වෙළඳුන්, තොග වෙළඳුන් සහ ජංගම වෙළඳසැල් පවත්වාගෙන යන අයවලුන්ට සහ ආර්ථික මධ්‍යස්ථාන වෙත තම අස්වනු රැගෙන එන ගොවීන්ට පමණයි. මේ අතර කොළඹ මැනින් වෙළඳපොළ අද දිනේ දිසුවේ මේ ආකාරයෙන්. මේ අතර සහන මළු බෙදා හැරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද රත්මලාන මෙගා සතුස පරිශ්‍රය වෙත පැමිණ තිබෙනවා. අන්ත අසරණ වෙලා ලොක්ඩවුන් වෙලා ඉන්න ප්‍රදේශවල ජනතාවට රුපියල් 6000ක් විතර වෙළඳ පොලේ වෙන භාණ්ඩ මල්ලක් රුපියල් 5000ක් වැනි මිලට ගුණත්වයෙන් ඉහළව හොඳ භාණ්ඩ ලබා දීම සඳහා තමයි මේ උත්සාහය කරන්නේ. ඊට අතිරේකව මිලදී ගැනීම සඳහා රුපියල් 1000ක සාන මල්ලක් සකස් කරලා තියෙනවා. ඒ සතුස සාකාවලට මුදල් ගෙවලා හෙට දිනේ සිට රුපියල් 10 සාන මල්ලත් ලබා ගන්න පුළුවන්. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් බස්නාහිර පළාතේ ලියාපදිංචිව ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීම ජූනි මාස 6 වන දින දක්වා දීර්ඝ කර ඇති අතර මෙම කාලය තුල ඉක්ුත් වන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී ජූනි මාස 30 වනදා තෙක් දඩමුදල් අය කිරීමක් සිදු නොකරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් ස්ථාපිත කර ඇති මාර්ග බාධකවල රාජකාරී කටයුතුවල නිරත පොලිස් නිලධාරීන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් අද අලුත්ගම ප්‍රදේශයේදී සිදු කෙරුණා. පොලිසිය ජනාධිපතිතුමන්ට
සමාජයේ බොහෝ වෙලාවට බොහෝ අය විවේචනය කරනවා සුළු අඩුපාඩුකම් වලට සුළු විසුළු කරලා විහිළුව ලක් කරනවා. මම දැක්ක පසුගිය දවස්වල සංචාරන සීමා පිළිබඳ නීති රීති පනවලා තියෙන වෙලාවේ විල්බරෝකින් බඩු එකක් තල්ලු කරගෙන ගිහිල්ලා ඉවරලා ඒ සංචාරන නීති සමච්චලයට ලක් කරන්න උත්සාහ කරනවා. අත වශයෙන්ම රටේ පුරවැසියන්ගෙන් අපි බලාපොරොත්තු වෙන එක නෙමෙයි මේ අඩුපාඩුකම් පෙන්වීම විවේචනය කිරීම සමච්චලයට ලක් කිරීම නෙමෙයි සෑම කෙනෙක්ම ඒකට අවනතව කටයුතු කරනවා. තම වැදගත් කාරණාවක් අවසාන වශයෙන් දේශපාලන තෙන්නකෝන් මහතා මතු කරන්නේ මේ තත්ත්වය හමුවේ සෑම දෙනාම අනුගතව කටයුතු කිරීම. දැන්ටත් සංචාරන සීමා පනවා ඇති වකවානුවක ඇතැම් ප්‍රදේශ ලොක්ඩවුන් කරලා තිබෙන තත්ත්වයක ඇතැම් ප්‍රදේශවල ආසාදිතයෝ වැඩිමනක් වාර්තා වෙන ප්‍රදේශ වෙත විශේෂ අවධානය යොමු කරලා තිබෙද්දිත් ඒ ප්‍රදේශවල ජනතාව විවිධ කාරණා මුවාවෙන් එළියට එන්න උත්සාහ දරන බවටත් තොරතුරු වාර්තා වෙනවා. ඒ නිසා මෙතනදී ජනතාවගෙන් ලැබිය යුතු සහයෝගය මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අප පසුගිය 26 වෙනිදා සිට සලකා බැලුවොත් එන 7 වෙනිදා දක්වා දින 13ක පමණ කාලයක් තිබෙනවා. එතකොට අර සති දෙකක කාලයට බොහොම ආසන්නයි. මේ තත්ත්වය හරියට පවත්වාගෙන ගියොත් අපිට මතකයි මුල් අවස්ථාවේදී අපි කොහොමද කොවිඩ් තත්ත්වය පාලනය කරගත්තේ රටක් විදිහට කියන එක. ඒ ආකාරයෙන් පාලනයකට යාමට හැකියාවක් ලැබෙවි. නමුත් දැනටත් මේ වන විටත් මරණ සංඛ්‍යාව ආසාදිතයෝ සංඛ්‍යාව වාර්තා වීම පෙර ආකාරයෙන්ම සිදුවන බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. මේ දිනවල මේ ගන්න උත්සාහයේ ප්‍රතිඵලය අපට තවත් සති කිහිපයකින් තමයි ලැබෙන්නේ. එය හරි විදිහට ලබා ගන්නට නම් සෑම දිනකටම සහයෝගය හිමිවීම ඉතාම වැදගත්. ඒ වගේම හෙට දිනේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ජංගම වෙළඳ රථ ඔබේ ගම්මානවලට පැමිණෙන බවට තමයි මේ පිළිබඳව රජය විසින් දන්වා තිබෙන්නේ. ඒ පිළිබඳවත් ජනතාව තුළ යම් යම් ගැටලු තිබෙනවා මේ ආකාරයෙන් පැමිණෙනවායි කියලා කිව්වට අපට මතකයි කලින් අවස්ථාවලදී ඇතැම් ප්‍රදේශවලට කිසිම ජංගම අලෙවි රථයක් ගිහින් තිබුණේ නැහැ. ඉතින් මේ සම්බන්ධව කටයුතු කරන කාර්ය සාධක බලකාය වේවා කොවිඩ් මර්ධන කමිටු වේවා මේ සෑම සියලු දෙනාගේම නිසි අවධානය මේ වෙත යොමු කරලා ජනතාව අපහසුතාවට අසීරුතාවට පත් නොවන ආකාරයට ජනතාවට පාරට ඇවිල්ලා විරෝධය දක්වන්නට නොවන ආකාරයට ජනතාවට තැන තැන හොයාගෙන යන්න බඩුමුට්ටු ටිකක් ගන්න තැනක් හොයාගන්න නොවන තත්ත්වයට මේ යාන්ත්‍රණය සකස් කිරීමත් අතිශය වැදගත් වෙනවා. ඇතැම් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු අතේ සුවිශාල වගකීමක් තිබෙද්දීත් ඇතැම් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු මේ ජංගම අලෙවි රථ සඳහා ලබා දිය යුතු අවසරය ලබා දීම සඳහා සමහර වෙලාවට නිසි පරිදි කටයුතු නොකරන බව කාල වේලාවේ සඳහා වෙන් නොකරන බව මේ ආදි වශයෙන් විවිධ වූ පැමිණිලි තිබෙනවා. චෝදනා තිබෙනවා. මේ සම්බන්ධව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉහළ නිලධාරීන්ගේ වගකීමක් බව අප විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. මොකද ජනතාව අපේක්ෂා කළ තත්ත්වය නෙවෙයි මේ බලාපොරොත්තු වෙන 31 වෙනිදා යම් ලිහිලක් යම් අවස්ථාවක් ලැබෙවි කියලා ජනතාවගේම හැසිරීම් රටාවන් මත සිද්ධ වෙලා තිබෙනවා. ඒ අතහැර දමන්නට එහෙමනම් රාජ්‍යයක් මේ සම්බන්ධව කටයුතු කරන අය ප්‍රධානීන් ආයතන මගින් ඒ සඳහා ජනතාවට ලැබිය යුතු සහන සලසා දෙන්නත් කටයුතු කළ යුතුව තිබෙනවා. මේ අතර අපි තවත් කාරණා කීපයකට අවධානය දෙන්න ඕනේ. ඒන් ප්‍රධානම කාරණාවක් විදිහට අපිට පේනවා මේ කොවිඩ් සම්බන්ධ තවත් දේවල් තිබෙනවා. ඒ අතරේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳව තත්ත්වය දැන් දවස් ගණනාවක් ඉඳලා අපිට මේ නෞකාව පිළිබඳව මුලින් එහි ගින්න පිළිබඳව කතා කරා. පසුව ගින්නත් එක්ක නැවේ තිබුණු යම් යම් බහලුම් අපද්‍රව්‍ය විදිහට ගිනිගත්තු අපද්‍රව්‍ය විදිහට මුහුදු ජලයට එකතු වීම පිළිබඳව කතා කරා. ඉන්පස්සේ ඒවා වෙරළට එීම පිළිබඳව කතා කරා. ඒවා ඇතැම්ම රැගෙන යාම පිළිබඳව කතා කරා. ඒවා නැතු ආසාත්මිකතා පිළිබඳව කතා කරා. මේ සියල්ලත් එක්ක නැවෙන් මේ අදාළ සමාගමෙන් වන්දියාය කර ගැනීම පිළිබඳව ඒ වගේම අදටත් ආందోලනයට තුරු දීලා තිබෙනවා. මේ නැව ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකට ගියාද නැද්ද කියන කාරණාව පිළිබඳව දැඩි ලෙස කතා බහට මතභේදයට ලක් වෙලා තියෙනවා. මේ සියල්ල අතර මේ නැව ගිනිබත් වීමත් එක්ක සිද්ධ වෙච්ච වෙරළට උණු හානිය සොයා බැලීම සඳහා උස්වැටකියා ප්‍රදේශයේ පසුගියදා අග්‍රාමාත්‍යවරයා සංචාරයකත් නිරත වුණා. දිවයින ඉරිදා සංග්‍රහය අද වාර්තා කරනවා නැවෙන් විපතටපත් ධීවරයන්ට වන්දි ලබා දෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශය. මේ ඇතුළුව මේ ගිනිගත්තු නැව හා බැඳුණු ප්‍රවෘත්ති වාර්තාව අප දැන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට සූදානම්. මෙත් ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අඩංගු වුණු තවත් එක් වාර්තාවක්.
බහලුම් 1486ක් ප්‍රවාහනය කරමින් සිටියදී කොළඹ වරාය ආසන්න මොහොතේ ගිනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර නෞකාව මුහුදුබත් වීමේ කිසිදු අවදානමක් නොමැති බවයි නාවික හමුදාපතිවරයා ඊයේ දින ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් නැව සිසිලනය කිරීමේ කටයුතු නාවික හමුදාව සහ අනෙකුත් පාර්ශව එක්ව දිගටම සිදු කරනු ලබන අතර අද දින ගුවන් හමුදාව විසින් බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් නෞකාවේ ගින්න මතට ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 425ක් හෙලා තිබෙනවා. මේ අතර ඊයේ රාත්‍රී 11ට පමණ නෞකාවේ සුළු පිපිරීමක් වාර්තා වී ඇති අතර එය ඉන්ධන ටැංකියක සිදු වූ පිපිරීමක් බවටයි අනුමාන කෙරෙන්නේ. කෙසේ නමුත් එම පිපිරීමෙන් හටගත් ගින්නද මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි නාරායතනයේ සභාපති දර්ශනී ලහදපුර මහත්මිය අද උදෑසන සියත ගුඩ් මෝර්නිං ශ්‍රී ලංකා වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේ. ඊයේ රාත්‍රී 11ට පමණ මෙම නෞකාවේ යම්කිසි සුළු පිපිරීමක් ඇති වෙලා තිබුණා. ඒ සමගම ගිනිදළු නැවතත් වර්ධනය වෙලා වැඩි වෙලා තිබුණා. හැබැයි මේ වෙනකොට ගින්න නැවතත් පාලනය කරලා තිනවා. පිට වෙන දුමත් ඊටමත් කලින් අපි දැක ඝන කළු දුමක් නෙමෙයි. දුමාරයක් තුනී වෙලා එය කළු ගති අඩු වෙලා ගොඩක් සුදු පැහැති දුමාරයක් තමයි පිට වෙන්නේ. විශ්වාස කරන්නේ නැවේ ඉන්ධන ටැංකියක් පුපුරන්නට ඇති කියලා. ගොඩක් වෙලාට ඉන්ධන තිබුණ නැහැ කියලා විශ්වාස කරනවා. ඉන්ධන ටැංකියක් පිපිරීම නිසා ඒ දේ වෙන්නේ නැති කියලා. හැබැයි තෙල් පැල්ලමක්වත් තෙල් නෞකාවේ බඳේවත් ඒ සාගර කලාපයේවත් තෙල් විසිරීමක සලකුණු නැහැ. මේ අතර නෞකාවෙන් මුහුදට එක් වූ ද්‍රව්‍ය හේතුවෙන් එහි විශාල බලපෑමක් වෙරළාසන්න පරිසර පද්ධතියට සිදු වී ඇති අතර ඒ හේතුවෙන් ජලජ ජීවීන්ටද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ. අතන මේ වෙද්දී මෙම නෞකාවෙන් මේ වෙද්දී සමුද්‍රයට එකතු වෙච්ච රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ජලයට එකතු වෙලා තිනීට අමතරව ඒ නිකුත් වුණු දැවුණු කොටස් මේ වෙද්දී ජලයේ පාවෙමින් වෙරළ කලාපයට ළඟා වීමක් අපි ගිය දින කිහිපය තුළදී දුටුවා. ඊට අමතරව අපි මේ විදිහ අනුමාන කරනවා ඒ වගේම ප්‍රමාණයක් මුහුදු පතුලට කිඳා බසින් නැති කියලා. මේ මුහුදු පතුලට කිඳා බැස්ස මේ දැවුණු සහය වගේම ඝන අපද්‍රව්‍ය වලින් මේ විදිහ මුහුදු පතුලේ තියෙන සියලුම ජීවීන් ඒ වගේම කොරල් පරතිමුණා නම් ඒවා ඒ වගේම මුහුදු තුන වගේ දේවල් වලට වැඩි හානියක් වුණා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. මේ විදිහ මුහුදු කැස්බෑවන් ඒ වගේම මුහුදු පක්ෂීන් සහ ඒ වගේම ගොඩාක් මාළු වර්ග මේ විදිහ අජීවී මැරිලා මේ විදිහ වෙරළට ගසාගෙන ඒමක් නිරීක්ෂණය කරනවා. ඒ කියන්නේ මේ සතුන් මරණකින් අපිට විද්‍යාමාන වෙන්නේ මේ ජලය දූෂණ තත්ත්වයක් නිසා ඒ සතුන්ට හානි වීමක් තමයි අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. එමෙන්ම මෙම නෞකාවෙන් පිට වූ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායු හේතුවෙන් රටාභ්‍යන්තරයේද අම්ල වැසී ඇතිවීමේ හැකියාවක් පවතින බවයි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. නැවෙන් නිකුත් වුණු විෂ සහිත දුම් රොටු නිසා ඉතාමත් වැඩි වායු දූෂණයක් වුණා කියලා අපි නිගමනය කරන යනුව මේ වායුව ඉහළ වායු ගෝල්ඩ් එකතු වීම හරහා අම්ල වැසි තත්ත්වයක් ඇතිවීමේ තත්ත්වයකුත් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ වායුව ආග්‍රහණය කිරීම හරහා හුස්ම ගැනීම හරහා අනිවාර්යෙන් ශ්වසන පද්ධතියේ යම්කිසි අසාත්මිකතාවනුත් ඇතිවීමේ හැකියාවක් මේ වෙද්දී ඇතිලා තියෙනවා. අතරම මේ නැවෙන් නිකුත් වන මේ දුම් රොටු රට තුළට ගමන් කිරීමේ හැකියාවක් අනිවාර්යෙන් තියෙනවා. රට හරහා යෑමේදී අනිවාර්යෙන් ඒ කුරුණෑගල වගේ ප්‍රදේශවලදී පොළොවට ආසන්නවෙන් ගමන් කරන තත්ත්වයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම මේ නිසා අර මුලින් අපි කිව්ව විදිහේ ඉතා සුළු අම්ල වැසි තත්ත්වයක් ඇතිවීමත් බලා ගන්න පුළුවන්. මේ අතර නෞකාවෙන් ගොඩ ගැසූ සුන්බුන් හේතුවෙන් දැනට වැඩිම හානියක් සිදු වී ඇති උස්වැට කෙයියාව වෙරළ තීරය නිරීක්ෂණය කිරීම සඳහා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණියා. එහිදී අග්‍රාමාත්‍යවරයා නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික දිහිවර කටයුතු අහිමි වූ දීවරීන් හට කඩිනමින් සහන සලසන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර වෙරළට ගොඩ ගැසූ අපද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය එක්රැස් කිරීම ත්‍රිවිධ හමුදාව ඇතුළු පාර්ශව කිහිපයක් සිදු කරන අතර අදත් එම කටයුතු සිදු කෙරුණා. නෞකාව ගිනි ගැනීම හේතුවෙන් පීඩාවට පත් වූ දිහිවර ජනතාව සඳහා කඩිනමින් සහන සලසන ලෙස ඉල්ලා අගරදුගුරු පදවි මීසම් එකමුතුවේ පියතුමන්ලා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ශයහන් සේමසිංහ මහතා සඳහන් කළේ ඉදිරියේදී රජය විසින් ලබා දීමට නියමිත රුපියල් 5000 දීමනාව මෙම දිහිවරයින්ටද ලබා දීමට කටයුතු කරන බවයි. මේ අතර නෞකාව ගිනි ගැනීමෙන් මෙරටට සිදු වූ පාඩුව අය කර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. අපි මේ වනකොටත් ඒ රක්ෂණ සමාගමට විශේෂයෙන් අපේ වෙරළට සිද්ධ වෙලා තියෙන හානිය, ඒ වගේම සමුද්‍රීය දූෂණය මේවට සම්බන්ධයෙන් සියලුම කටයුතු අපි ක්‍රියාත්මක කරනවා. හැම වන්දියක්ම ලබා ගන්න අවශ්‍ය කටයුතු සූදානම් කරනවා.
අවසානයේ ලංකාවේ අපට ඉතුරුනේ නැවේ දුමයි රොඩු ටිකයි තමයි කියලා අද ඇතුල් පිටු වාර්තාවකත් දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම පිටත වරායේ මේ නැව නැංගුරම්ලා නොතිබුණා නම් නැංගුරම් යොදා නොතිබුණා නම් නැව ඇතදීමට ඇදගෙන යාමට ගිනිගත් වෙලාවේ ඇතදීමට ඇදගෙන යාමේ යම් හැකියාවක් තිබූ බවටත් මේ වාර්තා අතර දැක්වෙනවා. ඒ වගේම නැව පිළිබඳව නැව හැදින්වීම මේ වන විට සිදුවන ආකාරය ගත්තහම මේ සිද්ධ වෙලා තිබෙන පාඩුව මේ ව්‍යසනය පිළිබඳව ගත්තහම එහි සම්පූර්ණ වගකීම තනි වගකීමක් විදියට නැව් සමාගම බහර ගැනීම වෙනුවට ඔවුන් මේ ගිය කාගෝ එම නැත්නම් මේ කන්ටේනර් හිමි සමාගම් සමග මේ බෙදාගත යුතු පාඩුවක් විදියට තමයි ඒ ආරක්ෂණ ගිවිසුම අනුව අර්ථකථනය කොට තිබෙන්නේ. මේ බොහොම පැහැදිලිව කියවුණු කාරණාවක් තමයි ඒ කන්ටේනරයක යම් කාන්දුවක් සිදු වුණා කියන එක. ඒ රසායනික ද්‍රව්‍ය නයිට්‍රික් ඇසිඩ් කාන්දු වීමත් එක්ක තමයි මේ තත්ත්වය උදා වුණේ කියන එක. ඒ වගේම තවමත් තර්ක විතර්ක ගොඩනැගෙන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. මේ නැව ඉන්දියාවේ සහ කටාර් වල වරාය වෙත ගියාද නැද්ද කියන කාරණාව, බාරගත්තාද නැද්ද කියන කාරණාව පිළිබඳව. ඒ වගේම තමයි මේන් සිද්ධ වෙලා තිබෙන පාඩුව පියවා ගැනීමට ඉතිරි කාගෝ සම්පූර්ණයෙන්ම විකුණා දැමුවත් ප්‍රමාණවත් නොවන බවත් ඊළඟට වාර්තා වෙන කාරණාව සහ විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ දැන් මේ නැව ගිනිබත් වීමත් එක්ක මුහුදුබත් නොවුනත් ගිනිබත් වීමත් එක්ක අඩපණ වෙච්ච නවතා දමන්නට වෙච්ච දීවර කටයුතු වලදී දීවර ජනතාව දැඩි අසරණ භාවයකට අසීරුතාවයකට පත් වෙනවා. මේ රටේ පවතින වාතාවරණය අනුව එකක්. ඊළඟට ගත්තට පස්සේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා පසුගිය දිනවල මුහුද යන්න ලැබුණේ නැහැ. ඊළඟට ගත්තහම මේ තත්ත්වයත් එක්ක ඔවුන්ගේ දීවර කටයුතුේ කලාපේ ජනතාවට සිදු කරගන්න විදියක් නැහැ. ඔවුන් අසීරුතාවට පත් වෙලා. ඒ පමණක් නෙවෙයි දියඹේ දැල්ලෙලපු ජනතාවට දැලත් එක්ක ගොඩට ගන්න වෙලා තිබෙන්නේ මේ නැවේ අපද්‍රව්‍ය නිසා ලක්ෂ ගණන් වටින මේ දැල් ඔවුන්ගේ විනාශ මුඛයට පත් වෙලා තිබෙන බවත් ඔවුන් මැස්සවිලි නගනවා. මේ සියල්ල හමුවේ ඒ ජනතාවටත් 5000 සහනය ලබා දීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කළාත් ඔවුන්ගේ පැත්තෙන් කියවෙන්නේ ඒ කිසිසේත් ප්‍රමාණවත් වන්දියක් නොවන බව. වන්දි ලබා දීම පුද්ගලීන්ට විවිධාකාරයෙන් හඳුනාගෙන තෝරාගෙන කරන්න පුළුවන් උනත් මේ නිසා පරිසරයට වුණු හානිය මේ සමුද්‍ර ජීවීන්ට වූ හානිය කිසිසේත් පියාවා ගත හැකි එකක් නොවන බව තමයි ඒ පිළිබඳ විශේෂඥයන්ගේ මතය. වගේම තමයි මේ අපද්‍රව්‍ය විරලී ආරක්ෂක අංශවල මැදිහත් වීමත් එක්ක එක්කාසු කරන තැන් තිබෙනවා. ඒ ස්ථාන ආරක්ෂිත ස්ථාන විදියට නම් කරන්න කියලා, අනතුරුදායක ස්ථාන විදියට නම් කරන්න කියලාත් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වන විට ආරක්ෂක අංශ වලින් ඉල්ලීම් කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඊළඟට අපි තවත් කාරණා කීපයක්ම දකිනවා. නමුත් ඒ කාරණාවකට විශේෂ අවධානය දෙන්නට හිතුවා. මහකන්නේ කාබනික පොහොර ගැන ආණ්ඩුව ගොවීන්ගෙන් විමසා නැහැ කියලා නාමල් කරුණරත්න සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම්තුමා ප්‍රධාන සංවිධායකතුමා ඔහු සඳහන් කරනවා මේ කාබනික පොහොර ගැන ආණ්ඩුව ගොවීන්ගේ විමසලා නෙමෙයි, මහකන්නේ ගොවීන්ගෙන් විමසලා නෙමෙයි කටයුතු කළ තියෙන කියලා. අතර අවසාන වශයෙන් මේ කාබනික පොහොර පිළිබඳව ජනාධිපතිවරයාගේ ස්ථාවරය ප්‍රකාශයට පත් වුණේ රට තුළ නිෂ්පාදනයේ ප්‍රමාණවත් නොවන්නේ නම් විදේශයන්ගෙන් හෝ ප්‍රමිතිගත කාබනික පොහොර ගෙන්වලා ගොවීන්ට ලබා දෙනවා වගාව අඛණ්ඩව කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සපයනවා කියලා. නමුත් පාර්ශව කීපයක්ම මේ රටින් කාබනික පොහොර ගෙන්වීම පිළිබඳව යම් විරෝධයක් දක්වන ආකාරයකුත් දකින්නට ලැබෙනවා. එවැනි එක් මාධ්‍ය හමුවක් තිබුණා. ඒ අවස්ථාව ප්‍රවෘත්ති විකාශය ඇසුරින් අප බලන්නටයි සූදානම් වන්නේ. අනිවාර්යයෙන්ම කාබනික පොහොර ගෙන්වීම විදේශවලින් වහාම නවත්තන්න ඕන. මේවා පෞද්ගලිකාංශයේ ව්‍යාපාරිකයන්ට ලබා දීම වහාම නවත්තන්න ඕන. මේ රටේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය දිරිමත් කරන්න ඕන. ඒවා විධිමත් කරන්න ඕන, ප්‍රමිතිගත කරන්න ඕන. ඒ හරහා විතරයි මේ අපේ රටේ තියෙන රසායනික පොහොර ප්‍රශ්නයටත් රසායනික ක්‍රිමිනාශක ප්‍රශ්නයටත් අපිට පිළිතුරක් හොයාගන්න පුළුවන් වෙන්නේ. මොකද මේ රට තුල ඕනෑ තරම් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් තියෙනවා. නයිට්‍රජන් අවශ්‍ය නම් මත්ස්‍ය කොටස් තියෙනවා විශාල වශයෙන් අපද්‍රව්‍ය හැටියට අයින් කරන ඒවා. අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ අනිකුත් කාබනික අවශ්‍යතාවයන් අපේ ගොවි ජනපදවල ඒ වගේම අපේ වෙළඳ පොළවල් වල අහක දාන විශාල එළවලු විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සියල්ලම ප්‍රයෝජනයට අරගෙන කාබනික ඝන පොහොර විතරක් නෙවෙයි කාබනික දියර පොහොර නිෂ්පාදනය ක්‍රියාවලියටත් හැකියාව ශක්තිය තියෙන උගතුන් බුද්ධිමතුන් ඒ පිළිබඳ විශේෂඥයන් මේ රටේ ඉන්නෝ. ඒ සියල්ලම එකතු කරගෙන මහා ජාතික ව්‍යාපාරයක් මේක සිද්ධ කළොත් විතරයි මේ ගැටලුව නිවැරදිව විසඳ ගන්න පුළුවන් වෙන්නේ.
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් ඒ අදහස් දැක්වීම ඒ වගේම මේ කාබනික පොහොර භාවිතයට යොමු වීම පිළිබඳව එකවරම තීරණ ගැනීම පිළිබඳව ඇතිවුණු තත්ත්වය පිළිබඳව රාජ්‍ය පාර්ශවයේ අදහස් බවට පත් වෙලා තියෙන. එහෙම නොකර මේ වෙනසකට යාම එම නැත්නම් මේ රසායනික පොහොර වලින් මිදලා කාබනික පොහොර වෙත නැඹුරු වීම කිසිසේත් කළ නොහැක්කක්. නැවත නැවතත් සිද්ධ වෙන්නේ රසායනික පොහොර වෙතම නැඹුරු වීම කියන කාරණාව. මෙහි තියෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව අපි ඕනෑතරම් කතා කරලා තියෙනවා. මේ සාකච්ඡා මණ්ඩප තුල කතා කරලා තියෙනවා. ඒ නිසා අපි අමුතුවෙන් මේ පිළිබඳව කතා කරන්න වෙලාව මිඩංගු කරන්නේ නැහැ. නමුත් මේ සියලු කාරණාත් විසඳාගෙන කාබනික පොහොර භාවිතයට යොමු වීම තමයි ඒ අතර සිදුවීම තමයි තාම වැදගත් වෙන්නේ. ඒ සමග අපි වාර්තාවකට දෙකකට ඉතාම ඉක්මනින් අවධානය යොමු කරමු. දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා පෝඩ් සිටිය ගැන සොයන රෝ ඔත්තුකරුවන් සීරුවෙන් කියලා. වගේම තවත් වාර්තාවක අපිට දකින්න පුළුවන්කම තිබෙනවා ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳව කාරණාවක්. කොරෝනා තුන්වෙනි රැල්ලෙන් පීඩාවට පත්වුවන්ට ණය සහන ලබා දීම. දැන් ඊළඟට මතුවෙන තත්ත්වයේ කාරණාව තමයි ඒක. එදිනෙදා කීයක් හරි හම්බ කරගත්ත මිනිස්සු ණය වාරික ලීසින් වාරික මේවා ගෙවන්න තියෙන මිනිස්සුන්ට මොකද වෙන්නේ කියන එක පිළිබඳව ඒ අයට ලැබෙන සහනය මොකද්ද, සහන කාලය මොකක්ද, කොහොමද කියන කාරණා පිළිබඳව යම් විමසීම් කරනවා. පසුගිය වතාවලත් යම් ගැටලුත් මතුවුණා මේ පිළිබඳව. ඒ නිසා නිශ්චිත වැඩපිළිවෙලක අවශ්‍යතාවය ජනතාව මේ වෙලාවේ මතු කරනවා, ප්‍රශ්න කරනවා. ඒ සමග අලුතින් විශ්වවිද්‍යාල 3ක් ආරම්භ කිරීම පිළිබඳවත් අපට යම් වාර්තාවක් දකින්න පුළුවන්. බොරු පතුරවන වෙබ් අඩවි 2000කට වැඩවරදී කියලා පුවත් වාර්තාවක සඳහන් වෙනවා. මෙවැනි වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙලා රට ව්‍යාකූල තත්ත්වයකට, ලෝකය ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙද්දිත් ඇතැම් අය උත්සුක වෙනවා. අපට පේන්න තිබෙනවා යම් යම් දේශපාලනික කාරණා හමු වෙවන්නට පුළුවන්, යම් යම් පෞද්ගලික මතවාද හමු වෙවන්නට පුළුවන්. සත්‍ය වෙනුවට අසත්‍යත්, මුලාවත්, අතිශයෝක්තියත් වාර්තා කරමින් ජනතාව නොමග යවන්නට ඒවා හුවමාරු කරගන්න අයත් සෑම සියලු දෙනාම වගකීම් සහගත වීමේ වැදගත්කම තමයි මේ තුල පෙන්වා දෙන්නට තිබෙන්නේ. එhmenan අපි අද දවසේ මේ පුවත් වාර්තා ඉදිරිපත් කිරීම සමාප්ත කරමින් දවසේ ඉදිරි විශේෂාංග වෙත යොමු වන්නට ඔබට ඉඩ සලසන්නටයි සූදානම. යලිත් අපි හෙට උදෑසන හමු වෙමු. එතෙක් ඔබට සුවදායි දවසක්ම වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.